සුබ දවසක් වේවා පුතේ ඔයගොල්ලන් හැමෝටම ෆ්‍රැන්ක්ස් එක කතා කරන්නේ ICT ක්ලාස් එකේ. අද අපි කතා කරන්න තියෙන්නේ ඔපරේටිං සිස්ටම් කියන මාතෘකාව යටතේ මේ ඩිස් පාර්ටිෂනින් කියන කොටස. 6 වෙනි chapter එක. මොකක්ද මේ ඩිස්ක් එකක් පාර්ටිෂන් කරනවා කියලා කියන්නේ? එහෙම නැත්නම් පංගු වලට බෙදනවා කියලා කියන්නේ. What is hard disk partition? right. දැන් මේ hard disk එකක් පාර්ටිෂන් කරනවා කියලා කියන්නේ මේක මෙන්න මේ වගේ දෙයක්. අපි ගෙයක් ගත්තොත් අපේ ගෙදර සාලේ විතරක් නෙමෙයි තියෙන්නේ නේද? අපේ අවශ්‍යතාවය අනුව කොටස් වලට වෙන් කර ගන්නවා. ලිවිං රූම් එකක්, බෙඩ්රූම්ස්, කිචන් එක මේ විදියට නැත්තම් මේක මේන් හෝල් එකක් විදියට තියන්නේ නැතුව පාර්ටිෂන් කර ගන්නවා කාමර විදියට, කොටස් විදියට. අන්න ඒ වගේ hard disk එකක් අපේ අවශ්‍යතාවයට අනුව කොටස් කීපයකට වෙන් කර ගන්නවට, එහෙම නැත්නම් කාමර වලට වෙන් කර ගන්නවට C D E F C එක Windows දාන්න. D එක අපි documents වලට, E එක film හරි සින්දු හරි ස්ටෝර් කරලා තියන්න. මෙන්න මේ වගේ විවිධ විදියට මේ hard disk එක අපිට කාමර කීපයකට වෙන් කරගන්න පුළුවන් අපේ අවශ්‍යතාවයට අනුව. මෙන්න මේකට අපි කියනවා disk partition කියලා. By default there will be only one physical drive in hard drive. අපි physical එක drive එකයි hard disk එකයි තියෙන්නේ. But this drive is normally divided into many logical partitions. hard disk එක අරගෙන මේ දෙකට තුනට කඩනව නෙමෙයි. logically මේ කාමර ටිකක් වෙන් කරනවා. This process of dividing an individual drive into multiple logical drives is called disk partitioning. Right. මෙන්න මේක තමයි අපි disk එකක් partition කරනවා කියලා අදහස් කරන්නේ. හොඳයි. අපි යමු ඊළඟ slide එකට. disk partitioning සිදු කරන ලබන අවස්ථා මොනවද? What are disk partitioning? The first time you configure computer. මේ සිංහල වචනයකට වඩා ඉංග්‍රීසි එක අපි තේරුම් ගන්න කලේසි. The first time you configure computer when an additional hard drive is inserted or fixed into a computer, when removing an existing hard drive and adding a new one, when it is necessary to change the soil division that has already been done. පරිගණකයකට මුලින්ම hard disk එකක් දානකොට hard disk එක හයි කරාට පස්සේ අනිවාර්යෙන් අපි partition කරන්න ඕනි. අනිවාර්යෙන් partition කරන්න ඕනේ. ඊළඟට තව hard disk එකක් අපි කම්පියුටරේ සම්බන්ධ කරනවා නම් අපිට තියෙන hard disk එක මදි නම් තව hard disk එකක් සම්බන්ධ කරනවා නම් අපිට මේ අවස්ථාවේදී partition කරන්න පුළුවන් අපේ අවශ්‍යතාවය අනුව. ඊළඟට තියෙන hard disk එක අයින් කරලා නව එකක් සම්බන්ධ කරද්දී ඊළඟට දැනටත් අපි partition කරලා තිනවා. හැබැයි අපිට ඕන විදියට ප්‍රමාණය අපි hard disk එකේ capacity එක අනුවනේ අපි partition කරගන්නේ. capacity එක අපි partition කරලා තියෙන සමහර partition වලට capacity එක මදි හෝ වැඩි වුණොත් අපි නැවත partition කරගන්න පුළුවන් logically. ඒතර මෙන්න මේ අවස්ථාවවලදී තමයි අපි hard disk එකක් partition කරගන්න අපිට අවශ්‍ය වෙන්නේ. Why is splitting unnecessary? ඇයි මේක බෙදන්න අවශ්‍ය වෙන්නේ? පරිගණකයේ තැන්පත් කරනු ලබන දේවල් වෙන්වෙන්ව තැන්පත් කර ගැනීමට. උදාහරණ මෘදුකාංගයේ කොටසක වෙන්වෙන්ව දත්ත වෙන්වෙන්ව පංගු වලට තැන්පත් කිරීම. software එකකට දාගන්නවා, files එකකට දාගන්නවා, films mp3 වෙනම තැනකට දාගන්නවා, documents වෙනම තැනකට දාගන්නවා. දැන් මම නම් බෙදාගෙන තිනවා ICT කියලා වෙනම classes වල documents ටික වෙනම තැනකට. ඊළඟට software වෙනම තැනක. ඊළඟට install කරන්න තියෙන exe files වෙනම තැනක. මේ වගේ hard disk එකේ කොටස් කීපයකට වෙන් කරගෙන තියෙනවා. ඊළඟ කාරණාව තමයි පරිගණකයේ මෙහෙයුම් පද්ධති එකකට වඩා ස්ථාපනය කිරීමට. කියන්නේ දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් එකම කම්පියුටර් එකේ අපිට තියෙන්න පුළුවන් Windows තියෙන්නත් පුළුවන්, Linux තියෙන්නත් පුළුවන්, දාන්නත් පුළුවන්. ඔයාලා කම්පියුටර් ලැබ් එකේදී දැකලා ඇති ඉස්කෝලේ කම්පියුටර් ලැබ් එකේදී මේ OS දෙකම වැඩ කරනවා. අනිවාර්යෙන් OS දෙකක් වැඩ කරනවා නම් hard disk එක partition දෙකකට වෙන් කරලා තියෙන්න ඕන අවම වශයෙන්. When we needed to have more than one operating system in the same machine, needed to install both Windows and Ubuntu operating systems.
අපිට අනිවාර්යයෙන්ම ඩෙෆිනට්ලි මේක කොටස් දෙකකට මිනිමම් කොටස් දෙකකට කඩා ගන්න වෙනවා පාර්ටිෂන් කරගන්න වෙනවා. ඊළඟට සමහරලාට OS එකක් රන් වෙනකොට තව වෙනම කැපැසිටි එකක් අවශ්‍ය වෙනවා වෙනම කොටසක් එයාට මේ මෙමරි එක සඳහා. එතකොට එයා තමයි මේක කඩාගන්නේ. මේ නිසාත් OS එකනොත් යම් පාර්ටිෂන් එකක් අයින් කරගෙන තියෙනවා යාගේ වැඩ කටයුතු කර ගැනීම සඳහා. To meet the requirements of the operating system. For an example, sometimes it becomes mandatory that a separate partition is allocated for the operating system. It is used only operating systems. Right. දැන් අපිට පොඩි අදහසක් ඕගොල්ලන්ට තියෙනවා ඇති පාර්ටිෂන් කරනවා කියන්නේ මොකක්ද කියලා. ඊළඟට ෆෝමැට් කරනවා. රයිට්. මේකත් ඉතාම වැදගත්. ඉස්සෙල්ලාම කරන්න ඕන හાર્ඩ් ඩිස්ක් එකක් ගත්තම පාර්ටිෂන් කරන එක. කාමර වලට වෙන් කරාට පස්සේ ඒ කාමරය ඇතුලේ ට්‍රැක් සහ සෙක්ටර්ස් වෙන් කර ගන්න ඕනේ. ඒකට අනිවාර්යෙන් කියනවා ෆෝමැට් කරනවා කියලා. මම ප්‍රැක්ටිකල් කරද්දී ඔයගොල්ලන්ට පෙන්නන්නම් ඇයි මෙහෙම කරන්න කියලා. ෆෝමැට් එකේදී වෙන්නේ මේ ෆෝමැට් එකක් කරන්න අවශ්‍ය වෙන්නේ අපිට ෆයිල් සේව් කරන්න බෑ ෆෝමැට් කරන්න නැතුව. ෆයිල් එකක් සේව් වෙනවා නම් අනිවාර්යෙන් ඇලොකේෂන් යුනිට් තියෙන්න ඕන. මේ ඇලොකේෂන් යුනිට් එකක් හැදෙන්නේ ඩිස්ක් එකක් ෆෝමැට් කරාට පස්සේ. එහෙම නැත්නම් ඩිස්ක් එකක් ට්‍රැක් සහ සෙක්ටර්ස් වලට වෙන් කරාට පස්සේ. A hard disk cannot be used once a partition is completed. We need to format each of the drive individually. Formatting is the process of preparing a data storage devices such as hard disk drives, solid state drive, floppy disk or USB flash drive for storing data. This is done using a file format in this operating system. එතකොට මේ operating system එක අනුව formatting වර්ග දෙකක් තියෙනවා FAT32 සහ FAT16 කියලා. Windows 98 Windows XP වගේ operating system වලට FAT32 වලින් තමයි format කරන්නේ, partition කරන්නේ. ඊළඟට අලුතෙන් එන OS වලට FAT64 වලින් partition කරනවා. ඊට පස්සේ මෙතනදී අපි කරන්නේ partition කරපු කාමර නැවත format කරලා අපිට මේ data save කරන්න පුළුවන් ගානට පත් කර ගන්නවා. හරි ගස්ස ගන්නවා. අනිවාර්යෙන් partition කරාට පස්සේ format කරන්නම ඕනි. අවශ්‍යයි. right. ඊළඟට තියෙන්නේ defragmentation. ප්‍රතිභාගීකරණය. defragmentation. right. මොකද්ද මේ defragmentation කියලා අදහස් කරන්නේ? මේක නම් මේ ඇත්තටම Windows hard disk එකක් partition කරලා hard disk එක format කරලා programs ටික දානවා. OS එක දාලා ඊට පස්සේ අනිකුත් packages ටික දානවා. දැම්මට පස්සේ කරන දෙයක් තමයි මේ disk defragmentation කියලා කියන්නේ. මේක කාලයක් යනකොට අපි කම්පියුටරේ පොඩ්ඩක් slow වෙනවා වැඩ කරගෙන යද්දී. files වැඩි වෙද්දී මේක slow වුණාට පස්සේ අපිට ටිකක් මේක ස්පීඩ් කරගන්න ඕන නම් එහෙම slow වෙන්න විවිධ හේතු බලපානවා. ඒ හේතු අතර එක හේතුවක් තමයි මේ එකම ෆයිල් එකේ කොටස් hard disk එකේ විවිධ තැන්වල save වෙලා තියෙනවා. දැන් ඔබට පේනවා මෙන්න මේ පින්තූර දෙකෙන් එකම ෆයිල් එක මේ නිල් පාට ෆයිල් එකේ කොටස් තැන් වල save වෙලා තියෙනවා hard disk එකේ තැන් වල. එහෙම save වුණාම වෙන අවාසිය තමයි මේක රීඩ් කරන්න ගියාම මෙතනටත් යන්න ඕන මෙතනටත් යන්න ඕන මෙතනටත් යන්න ඕන මෙතනටත් යනවා ටිකක් මේකට ටයිම් එකක් යනවා. ඒක නිසා මොකද කරන්නේ මේ defragmentation එකේදී එකම ෆයිල් එකේ තැන් වල තියෙන කොටස් එක තැනකට ඇදලා දානවා. එක තැනකට ඇදලා දානවා ඩිස්ක් එකේ. මෙන්න මේකට අපි කියනවා defragmentation කියලා. Sometimes a file may not be stored as a single track in the hard disk. This process where a single file is broken into different pieces and stored in different parts of the disk is called fragmentation. Hari. දැන් අපි ඊළඟ ස්ලයිඩ් එකේදීත් කතා කරන්නේ මේකම තමයි. මම මේකේ තියෙන ටික ඉංග්‍රීසි එක කියන්නම් සිංහල එක ඔයාලට තේරුම් ගන්න පුළුවන් වෙයි. N places in the disk especially when a save file become a larger due to multiple editing. Further, the empty space that are created in the disk due to the deletion of file is used to save new files, which causes fragmentation. It takes a long time to read the file. When a file is
adapted and saved in different places in the disk. It affects the efficiency of the computer. If you observe a slowness of the machine, there could be many reasons for the slowness of the computer, whereas a fragmentation could be one reason. The best action to take would be to start defragmentation. This defragmentation is the process of the rearranging the fragmented data on a volume, such as a hard disk or storage device, so it will work more efficiently. Right. අපිට විශේෂ කාර්යක්ෂමතාවයක් බලා ගන්න පුළුවන් මේ කමාන්ඩ් එකෙන් පස්සේ Windows වල මේ කමාන්ඩ් එක තියෙනවා system tool යටතේ disk defragmentations කියලා. හොඳයි. එතකොට දැන් ඔබට පුළුවන් වෙන්න ඕනේ දල අදහසක් ඔබේ මනසට ගන්න මොනවද? hard disk partition format disk defragmentation. හරි. ඊළඟට තියෙන්නේ introduction to file system. හරි. මොකද්ද දැන් අපි මේකේ ගොඩක් වැදගත් කාරණයක් ළමයි මේක. අපි ෆයිල් එකකට නමක් දෙනවා. අපිට කැමති නමක් දෙන්න පුළුවන්. අපේ නම දෙන්නත් පුළුවන් වෙන කාගේ හරි බල්ලෙක්ගේ පූසෙක්ගේ ආදරයට ඇති කරන සතෙක්ගේ එහෙම නැත්නම් මලක කොයි හරි ඒ වගේ ඕන නමක් අපිට දෙන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. characters 255ක් අතර ඕන නමක් අපිට දෙන්න පුළුවන් ෆයිල් නේම් එකකට. හැබැයි ෆයිල් එකක තියෙනවා කොටස් දෙකක්. නම සහ වර්ගය කියලා. ෆයිල් නේම් another one is file type. මෙන්න මේ ෆයිල් ටයිප් එක කියන්නේ මොකද්ද? ෆයිල් ටයිප් එක කියලා කියන්නේ දැන් අපි උදාහරණයක් විදිහට Word වලින් කරොත් ඒක Word ෆයිල් එකක්. ඒක තමයි වර්ගය. Excel වලින් කරොත් Excel ෆයිල් එකක්. Excel තමයි වර්ගය. PowerPoint වලින් කරොත් presentation ෆයිල් එකක්. PowerPoint තමයි වර්ගය. මේ වගේ අදාළ software එකකට වර්ගයක් තියෙනවා. ඒක අපිට පින්තූරේ දිහා බලලා identify කරන්නත් පුළුවන්. ඒ කියන්නේ icon එක දිහා බලලා කියන්නත් පුළුවන් මේක Word ද Excel ද Access ද PowerPoint ද Photoshop ද Corel Draw ද කියලා. එහෙම නැත්නම් formal නියම විදිහට අපි මේක identify කරන්නේ මේකේ type එකෙන්. එහෙම නැත්නම් මේ type එක සඳහා අකුරු 3ක් හෝ 4ක් වෙන් කරලා දීලා තියෙනවා. දැන් උදාහරණයක් විදිහට Word file වල docx, PowerPoint වල pptx උත් තියෙනවා. Access වල mdb. මෙන්න මේ වගේ ෆයිල් එකක් අපි කොහොමද හරියටම මොන වර්ගයේ ෆයිල් එකක්ද කියලා අඳුරගන්නේ. right. එහෙනම් මෙන්න මේ path එකේ ගිහිල්ලා ඔයගලන්ට පුළුවන් මේ start control panel fold options ගිහිල්ලා view hide extension for now and files type කරලා මෙතන okay කරන්න මේ තියෙන screen එක practical එකක් කරන්න මේකේ. ඊළඟට අපි මමත් එකක් ඔයගලන්ට කරලා පෙන්නන්නම්. සාමාන්‍යයෙන් ෆයිල් එකක් අඳුර ගන්න පුළුවන්. ඒ අදාළ ෆයිල් එකේ mouse එකේ right button එක click කරලා යන්න properties. දැන් උදාහරණයක් විදිහට මම මගේ desktop එකේ තියෙන ෆයිල් එකක right button එක click කරලා properties ආවම මෙන්න මේ වගේ screen එකක් එනවා. මේකේ තියෙනවා එක්කම විස්තර ටික. මොනවාද? location එක. මේ ෆයිල් එක තියෙන තැන C වල users කියන folder එකේ youth කියන folder එකේ desktop එකේ තමයි මේ ෆයිල් එක තියෙන්නේ. size එක kilobyte කීයද? 8.34 KB kilobyte. byte වල නම් 8546යි. ඊළඟට වැදගත් එක තමයි created. කවද්ද මේක මුලින්ම save කරපු දේ දවස. ඊළඟට modify කරපු දවස. access කරපු දවස. මේකේ කොතනද type එක තියෙන්නේ? හරි. type of file. දාලා තියෙනවා Microsoft Excel worksheet. වරහන් ඇතුළේ දාලා තියෙනවා ළමයි ඔයගොල්ලන්ට පේනවද දන්නේ නැහැ. XLSX කියලා. මෙන්න මේක තමයි characters වලින් කියනවා නම් මේ type එක Excel වල XLSX. right. එහෙනම් මෙහෙම අපිට බලා ගන්න පුළුවන් අදාළ ෆයිල් එකේ right button එක click කරලා properties ගියාම. ඊළඟට අපි බලමු මොනවද මේ තියෙන files වර්ග කියලා. There are different types of file extensions, some of which are listed below. Fill in the blanks. exe.exe කියලා තියෙනවා නේ executable file එකක්. ඒක run කරන්න පුළුවන්, install කරන්න පුළුවන්. අපි පාවිච්චි කරන software exe files විදියට තමයි ඉන්නේ පොදුවේ. ඊළඟට word වල extension code එක තමයි docx. Excel වල අපි කලිනුත් පෙන්නුවා XLSX. PowerPoint වල PPTX. Access database වල ACCDB කියන එක තමයි file extension එක වෙන්නේ. හරි. මේකත් note down කරගන්න පුළුවන් ඔයාලට. ෆයිල් එකක් තැන්පත් කරන අවස්ථාවේදී අප විසින් ෆයිල් නාමයක් සහ තැන්පත් වන ස්ථානයක් සපයනු ලබයි. මීට අමතරව
ෆයිල් එකක් සම්බන්ධ දත්ත ගණනාවක් පවත්වා ගත යුතුය. ඒවා මොනවාද? A file name and a location are given when saving a file in the computer. The operating system maintain many other information relevant to the file. අපි නමයි තැනයි පෙන්නුවට OS එකනොත් යම් කිසි දෙයක් මේ සඳහා වෙන් කර ගන්නවා. මොකක්ද එයා කරන්නේ? ෆයිල් ටයිප් එක එයා තමයි අයිඩෙන්ටිෆයි කරන්නේ. ෆයිල් සයිස් එක එයා තමයි අයිඩෙන්ටිෆයි කරන්නේ. එයා තමයි රිපෝට් එකක් දාගන්නේ, නෝට් එකක් දාගන්නේ, සේව් කරන ඩේට් එකයි වෙලාවයි. කම්පියුටර් එකේ ඩේට් එකයි ටයිම් එකයි වෙනස් වෙලා තිබුණොත් ඉතින් අනිවාර්යෙන් ෆයිල් එක සේව් කරන්න යා කම්පියුටර් එකේ තියෙන සිස්ටම් එකේ තියෙන ඩේට් and ටයිම් අරගෙන අපේ කම්පියුටර් එකේ දිනේ වෙලාවයි හරියට තිබුණ නැත්නම් ඒ පවතින දිනේ වෙලාවට අනුව තමයි ෆයිල් එක සේව් වෙන්නේ. රයිට්. හරි. අපි යමු ඊළඟ ස්ලයිඩ් එකට. පහත කොටස් නම් කරන්න අර මං කිව්ව ටික කාරණාව පහත කොටස් නම් කරන්න. ස්ථානය, ප්‍රමාණය, වෙන් කරගෙන තියෙන ප්‍රමාණය, ෆයිල් එක ස්ටෝර් කරන දිනය සහ වෙලාව. රයිට්. එහෙනම් මෙතන තියෙන්නේ තර මම ප්‍රොපර්ටිස් කරපු ෆයිල් එකක ඉන්ටර්ෆේස් එක තමයි මේ තියෙන්නේ. ඒ ටික අපි සම්පූර්ණ කරගමු. ඊළඟට යන් selecting a location to save a file. ගොනුවක් තැන්පත් කිරීමේදී ස්ථානයක් තෝරා ගැනීම. ෆයිල් එක තැන්පත් කිරීමට කැමැති ආයතන ධාරිතාවක් තෝරා ගන්න ඕන. එය දාවක ලෙස හැඳින්වෙනවා. ධ්‍රුණ තැටිය බෙදීමෙන් පසු දාවක කීපයක් දැක ගැනීමට අප හැකි බව අපි දන්නවා. රයිට්. ඒ කියන්නේ අපි දැන් මේ සිංහලෙන් කිව්වම ටිකක් අපැහැදිලි. දැන් අපිට නිකන් කරකෝල ඇතරිය වගේ නිකන් සරලව කියනවනම් අපි කොහරි ෆයිල් එකක් සේව් කරනවා. ඒ ෆයිල් එක සේව් කරන්න පුළුවන් තැන් මොනවද කම්පියුටර් එකේ තියෙන? හાર્ඩ් ඩිස්ක් එක පුළුවන්. හાર્ඩ් ඩිස්ක් එක අපි කොටස් කීපයකට වෙන් කරලා තියෙන නිසා CDE කියලා ඒව කඩාගෙන තියෙනවා නම් අපිට ඒ තැනක් පෙන්වන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් පෙන් ඩ්‍රයිව් එකක් සම්බන්ධ කරලා තියෙනවා නම් පෙන් එකේ සේව් කරන්න. මේක තමයි මේ කියන්නේ. හැබැයි ඉතින් මේම කියද්දි අපි ටිකක් නේද? කරකවලා තැරියා වගේ. ඒක නිසා ඒක මේ ගොඩාක් මේකේ තියෙන වචන ගැන අවධානය යොමු කරන්න එපා. A location is used to the storage space to save a file. It is called a drive. The previous section detailed that several drives can exit after partitioning. Right. Hard disk එකක මේ driver letter එක වෙනස් වෙන්නේ partition කරලා තියෙන ප්‍රමාණය අනුව. ඒ කියන්නේ hard disk එකක් කාමර කීයකට වෙන් කරලා තියෙනවද කියන එක අනුව තමයි driver letters තීරණය වෙන්නේ. ඒ කියන්නේ මුලින්ම තියෙන්නේ C එක අනිවාර්යයෙන්ම C එක තියෙනවා. C එකෙන් පස්සේ තව කාමරයක් වෙන් කරොත් ඒක D එක, තවත් කාමරයක් වෙන් කරොත් ඒක E එක, තවත් කාමරයක් වෙන් කරොත් ඒක F එක. මේ විදිහට තමයි letters වෙන් කරගන්නේ. හරි. මෙතන තියෙන්නේ තේ කාරණාවම තමයි ළමයි. By default a computer uses the hard drive to save. If the hard drive is not partitioning, then it would be labeled as a C. Single partition එකක් නම් C drive. If the hard drive is partitioned, then the partition could be named in order as C, D, E and etc. If there is other storage media such as CD, DVD or Blu-ray disk drive in computer, then these drives are given different letter name. For example, if the hard disk is partitioning into 4 separate partitions, then they would be labeled Z, D, E and F drive, whereas a CD, DVD or Blu-ray disk drive would be named as G drive. In the same manner, when the pen drive is connected to the computer, the new drive would be labeled as a K. ඒ කියන්නේ පාටිෂන් කරලා තියෙනවා නම් කාමර 4කට 4න් පස්සේ එන ඊළඟ ලෙටර් එක තමයි අපි pen drive එක ගැහුවාම ඒක පෙන්වන්නේ. ඒක වෙනුවට මේ assign කරගන්න. ඇත්ත වචනකොත් මේක assign කරගන්නවා character එකක්. මේක දැන් මේක ටිකක් පැටලිලි සහගත නිසා මම ඔයගලන්ට මේක ඊට වඩා සරලව කියලා දෙන්නම්. දැන් මම ඊළඟ ස්ලයිඩ් එකේදී මේ ස්ලයිඩ් එකේදී ඔයාලට පේනව නේද මේ my computer කියන icon එක ක්ලික් කරාම මේනේ ස්ක්‍රීන් එක. right. මේකේ තියෙන ළමයි එක hard disk එකයි. මේ තුනක් වගේ මෙතන පෙන්වනකොට එක hard disk එකයි තියෙන මොනවාද? C. ඒ hard disk එකේ කොටස් තුනකට වෙන් කරලා තියෙනවා මොනවාද? C මෙන්න ඊළඟ කොටස D මෙන්න ඊළඟ කොටස E. hard disk එකේ කාමර තුනයි. දැන් ඔබට මෙතනත් පේනවා ඇති C D E කියලා. ඊළඟට කාමර තුනයි. එහෙනම් මේකෙන් පස්සේ ඊළඟ ලෙටර් එක දෙන්නේ CD එකට DVD එකට Blu-ray එකට. right. එහෙනම් මේකට අනුව නම් DVD එකක් තමයි මගේ කම්පියුටර් එකේ තියෙන්නේ.
ඒක නිසා F කියන කැරක්ටර් එක DVD එක වෙනුවෙන් වෙන් කරගෙන ඉන්නවා. අනිවාර්යෙන් පටන් ගන්නේ C වලින්. හොඳේ AB කතන්දරයක් මෙතන නැහැ. hard disk එක පටන් ගන්නේ C. hard disk partition කරලා නැත්තම් තනි partition එකට නම් තියෙන්නේ C විතරයි. දැන් මේක තුනකට කඩලානේ hard disk එක. ඒ නිසා C ඊළඟ කොටසට D දීලා තිනවා යා. ඊළඟට E දීලා තිනවා. ඊළඟට තියෙන letter එක දෙන්නේ DVD එකට. Blu-ray හරි මොනාරි DVD හරි CD හරි ROM එකට තමයි මේ F කියන letter එක. මෙන්න මේක තමයි pen drive එක. F G එහෙනම් ඊළඟට තියෙන letter එක යා දෙන්නේ pen drive එකට. වෙනුවෙන් තමයි යා මේක OS එකෙන් identify කරගන්නේ මේ character එක. හරි. දැන් ඔබට එහෙනම් පැහැදිලි වෙනවා මේ letters කොහොමද sign වෙන්නේ මේ drive වලට කියලා. හොඳයි. ඊළඟට තියෙන්නේ folder එකක් නිර්මාණය කරන ආකාරය පියවර වශයෙන් දක්වන්න. Write down step by step how to create a folder. අපේ ළමයිනේ මේවා කාලා ඉන්නේ නේද? folders හදනවා කියවම nothing නේද? ඔව්. හරි. දැන් මේක අපි සිලබස් එකේ තියෙන නිසා අපි චුට්ටක් කරගෙන යන් ප්‍රැක්ටිකලි ඕගොල්ලන්ට මේව කරන්න පුළුවන් ආවට පස්සේ එහෙනම් folder එකක් සෑදිය යුතු දාවකේ තෝරන්න. එහෙනම් C එකද double click කරලා C හරි D හරි E හරි පෙන්නනවා. Select the drive where the folder to be created. ඊළඟට now select folder under new in file menu or new folder under tools. tools bar එකේ folder කෙනෙක් click කරන්න. එහෙම නැත්නම් file වල තියෙනවා folder කියන list එකේ නැත්නම් folder කියන වචනේ තියෙනවා. ඊළඟට කියනවනේ folder එක අපිට screen එකට එනවා. ඊළඟට folder එකට නමක් දෙන්න. provide a suitable folder name. කැමති නමක් අපිට මේකට දෙන්න පුළුවන්. ඒ විදිහට තමයි folder එකක් create කරන්නේ. මේක practical ලාවම කරන්න. මම practical එකත් කරලා පෙන්නන්නම්. ඊළඟට තියෙනවා write down step by step how to cut and paste file and folders. copy එකයි cut එකයි. copy කරාම එක තැනකින් ඉවත් වෙලා තව තැනකට යනවා. තැන් දෙකේම තියෙනවා copy කරාම. ගන්න තැනක් තියෙනවා ගිහලා දාන තැනක් තියෙනවා. ෆොටෝකොපියක් වගේ. කට් කරාම වෙන්නේ එතෙන් ඉවත් වෙලා තමයි තව තැනකට යන්නේ. ඒකයි මේ කට් පේස්ට් එකේ කොපි පේස්ට් එකේ වෙනස. කොපි පේස්ට් කරොත් තැන් දෙකම තියෙනවා. කට් පේස්ට් කරොත් ඉවත් කරගෙන තමයි එතනට යන්නේ. කට් කරන්නේ අපිට පාවිච්චි කරන්න පුළුවන් කීබෝඩ් එකේ අදාළ ෆෝල්ඩර් එක සිලෙක්ට් කරලා කීබෝඩ් එකේ control එකයි x එකයි පාවිච්චි කරනවා කට් කරන්න. පේස්ට් කරන්න පාවිච්චි කරන්නේ control එකයි v එකයි. කොපි කරන්න කොපි පේස්ට් එකක් නම් control c කොපි කරන්න ඒත් පේස්ට් කරන්න control v. ඊළඟ rename එක කොහොමද folder එකක් rename කරන්නේ කියන එක. එහෙනම් අදාළ folder එකේ mouse එකේ right button එක click කරලා rename කියන command එක click කරන්න ඕනි. click කරලා අපි අලුතෙන් ඇතුළත් කරන නම ඒකට ඇතුළත් කරලා enter කරන්න. එතකොට අදාළ folder එක rename වෙනවා. practically අපි මේ ටික කරමු lab එකට ආවට පස්සේ කොහොමත් අපිට පුළුවන් වෙයි ගොඩක් ඉක්මනට මේ දේවල් සම්පූර්ණ කරගන්න. right step by step how to delete a file or folders. delete කරන එක. නේද? ඔයගොල්ලන් phones උත් use කරන නිසා මේවා ඉතින් ගේමක් නෑ nothing. අදාළ folder select කරා mouse එකේ right button එක click කරා delete. එනවා message එකක්. ඇත්තට මේක delete කරන්නද කියලා. select the file or folder to be deleted. select the delete under file menu or use delete key on the keyboard. then click yes in the dialog box that appear. එන message එක එන්නේ මේ ඇත්තටම වැරදිලාද මේ button එක press වුණේද කියලා දැනගන්න. නෑ අපි කිව්වොත් නෑ ඇත්තට මේක delete කරන්න ඕනේ yes කරපු ගමන් ඒක dustbin එකට නැත්නම් recycle bin එකට යනවා delete වෙලා. මෙතනදී end කියලා දාලා තියෙනවා. end කියලා කියන්නේ ඔයාලගේ ඊළඟට තියෙන ප්‍රශ්න ටික. එහෙනම් පුතාලා දුවලා අනිවාර්යෙන් මේ ප්‍රශ්න වලට උත්තර ලියන්න. කියන්නේ MCQ ප්‍රශ්න තියෙන්නේ ටියුට් එකේ. ඒ ටික සම්පූර්ණ කරන්න. සම්පූර්ණ කරලා දැන් අපි ඊළඟ දවසේ හරි දැන් ඊළඟට ක්ලාස් ස්ටාර්ට් කරාට පස්සේ මුලින්ම මම මේ ප්‍රශ්න වලට උත්තර සාකච්ඡා කරලා තමයි ලෙසන් එක පටන් ගන්න. එහෙනම් ඊළඟ පාඩමෙන් අපි හම්බ වෙමු. හැමෝටම බොහොම ස්තුතියි පරිස්සමෙන් ඉන්න.